තෙරුවන් සරණයි පින්වත් හැම දෙනාටම. අදත් අපි එකතු වී සිටින්නේ ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවය ඔස්සේ සදහම් අරුණ අපේ භාවනා පුහුණු උපදේශන වැඩසටහනටයි. අවශ්‍ය කරුණු කාරණා ඉතාම පැහැදිලිව රංගන මහත්මයා ඉදිරිපත් කරන නිසා මේ පිළිබඳව නැවත සිහි කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂ කාරණයක් මතක් කරලා අද මේ කටයුතු ආරම්භ කරමු. ලෝක සම්මතයේ හැටියට අද වර්ෂයක් ගත වෙලා වර්ෂයක් උදා වෙන අවස්ථාව. කැලෙන්ඩර් මාරු වෙන දවස. ඉතින් මේ දවස විවිධ අය විවිධ ආකාරයෙන් මේ දවස ගත කරනවා. විශේෂයෙන් ඊයේ දවස සහ අද දවස. ඉතින් අපි බුද්ධිමත් අය හැටියට බෞද්ධ කියන එකේ අදහස බුද්ධිය පදනම් කරගෙන වැඩ කරනවා කියන එකනේ ප්‍රඥාව. ඒකනේ අපේ මේ ආර්ය මාර්ගයේ ප්‍රධාන ලක්ෂණය පඤ්ඤා සම්මා දිට්ඨිය. ඒක නිසා ලෝකේ අනිත් අය කරන දේවල් එහෙමම කරන්න අවශ්‍ය නැහැ. අපි හිතලා කල්පනා කරලා කළ යුතු දේ, හරි දේ, නිවැරදි දේ තෝරා බේරාගෙන සිද්ධ කිරීමයි සුදුසු. විශේෂයෙන් මේ පවතින කාලවකව අනුව ආර්ථික අර්බුදයක් පවතින කාලයක් නිසා අපි හුඟක් සැලකිලිමත් වෙන්න ඕන අර පරිස්සම පිළිබඳව. නව වර්ෂය 2022 වර්ෂය ආර්ථික ගැටලු බොහොමයක් උදා වෙන වර්ෂයක් හැටියට හැම දිනාටම පැහැදිලි. ඒක නිසා අනවශ්‍ය දේවල් වලට අපි උපයාස අපයාගත් මිල මුදල්, ඒ වගේම අපේ වටිනා කාලය, උපකරණ මේ දේවල් ඒවට පරිහරණය නොකළ, භාවිත නොකළ අත්‍යවශ්‍ය දෙයට, ඵලදායී දෙයට භාවිතා කරන්න අපි අදිෂ්ඨාන කරගන්න ඕන. එහෙම වුණොත් අපිට මේ පවතින ගැටලු වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙයි. ඇත්තටම භාවනාවේ මූලික ලක්ෂණය අපි තුල කුසලතා වර්ධනය කර ගැනීම. නැති කුසලතා වර්ධනය කර ගැනීම. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාද. නූපන් කුසල උපදවා ගැනීම භාවනාවේ එක ලක්ෂණයක්නේ. එතකොට දැන් අපිට මේ නව වර්ෂය ගත කිරීමේදී එවැනි කුසලතා ඇති කරගන්න ඕන. අපි සමහර විට ඒ තරම්ම අර පරිස්සමෙන් කටයුතු නොකරනම් දැන් ඒ කටයුතු කරන්න ඕන අපි. කවදටත් හොඳයි, නමුත් මේ தත්ත්වයේ යටතේ වඩා හොඳයි. ඊළඟට ඔය අපි සීලය ගැන කතා කරනකොට අපේ නික්කම්ම ශික්ෂා කොටසක් තියෙනවා. ඔය කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස් වෙලා කටයුතු කිරීමට අදාළ ශික්ෂා ටිකක්. ඒ වයිදී ඇත්තටම පෙන්නලා දෙන්නේ මේ ජීවිතේ අත්‍යවශ්‍ය නොවන දේවල්. ඔය ධාරණ මණ්ඩන විභූෂණ වගේ දේවල් බලන්න කල්පනා කරලා ඒවා අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව අත්‍යවශ්‍යයි. නමුත් අපි හැඩ වෙන්න, ලස්සන වෙන්න, අලංකාර වෙන්න, විලාසිතා කරන්න, විසිතුරු බව ඒවා අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. ඔය ශික්ෂා වලින් කියන්නේ අන්න ඒ වගේ දේවල්. ඒකයි. අපි ආහාර පාන ගන්න ඕනේ. ගුණවත් ආහාර පාන ගන්න ඕනේ. නමුත් මේ ආහාර පාන විසිතුරු කරන්න, විලාසිතාකරණය කරන්න, හැඩ කරන්න, ලස්සන කරන්න යන වියදම අනවශ්‍ය වියදමක්. හැබැයි ආහාරයක පානයක ගුණය පවත්වාගෙන ඒක ගන්න ඕන. ඒ විදිහට හැම දෙයකම හරය පැත්තට අපි යොමු වෙන්න ඕන. ඔය බොල් පැත්තකුත් තියෙනවනේ. සමාජයට හුඟක් බොල් වැඩ, નિසරු වැඩ, සෝබන වැඩ හුරු පුරුදු කරලා තියෙනවා. මෑත කාලේ, මෑත ඉතිහාසයේ ඇත්තටම වාණිජකරණය ඇතුලේ සිද්ධ වෙන දේවල්. ඉතින් අපි බුද්ධිමත්ව මේවා ගැන හිතලා කල්පනා කරලා වැඩ කරොත් මේ නව වර්ෂය ඔය කියන අර්බුද නැත්තම් දුෂ්කරතා සෑහෙන පමණකින් අපිට
පාලනය කරගෙන කටයුතු කරන්න පුළුවන් වෙයි. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ වර්ෂයක් උදා වෙලා වර්ෂයක් ගත වෙනවා කියලා කියන්නේ අපිට ජීවත් වෙන්න තිබුණු කාලයෙන් එක අවුරුද්දක් ඉවරයි කියන එක. අපිට ජීවත් වෙන්න අවුරුදු 60ක් තිබ්බනම් තව 59ක් වුණා. නේ මම මේ පොඩි කෙනෙක්ගේ වයස ගැන හිතලා. වැඩිහිටි කෙනෙකුට අපි හිතමු තව අවුරුදු 20යි තියෙන්නේ. එහෙනම් 19 වුණා. අවුරුදු 10යි තියෙන්නේ එහෙනම් 9 වුණා. නිතරම මේක සලකන්න ඕන ජීවත් වීමට තියෙන වර්ෂ වකවානු වලින් තව අවුරුද්දක් අඩු වුණා. එහෙනම් අපේ කාලය කෙටි වෙනවා. කාලය කෙටි වෙනකොට මොකද කරන්න ඕන? කලබල වෙන්නද? බය වෙන්නද? තැති ගන්නද? නැහැ. වඩාත් සංවිධානගත වෙන්න ඕන. ඒ කියන්නේ දැන් ජීවිතේ අඩු කාලවකවානු තියෙන ඇත්තෝ හුඟක්ම ලෞකික පැත්තට නෙමෙයි අධ්‍යාත්මික පැත්තට හැරෙන්න ඕන. මේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරා ගන්න කටයුත්තට යමු වෙන්න ඕන. අනිත් වැඩ අනිත් අයට පවරලා බාර දීලා දැන් ඕගොල්ලෝ මේ වැඩ කරගෙන යන්න කියලා. අර පොඩි කාලයයි තියෙන්නේ. අපිට ඒ කාලය හුඟක් වැදගත් වෙනවා මේ අධ්‍යාත්මික දියුණුවට අදාළ කටයුතු කරගන්න. බණ භාවනා කටයුතු කියලා අපි කියන්නේ. මේ පැත්තට යමු වෙන්නේ. ඉතින් අපි මේ සදහම් අරුණෙන් හුඟක්ම උත්සාහ කරන්නේ ඒ පැත්ත කතා කරන්න. ඔය ඉඳ හිට අපි අද කතා කර දේවල් වගේ දේවල් මතක් කරන්නේ ඇත්තට මේවත් භාවනාවක් කරගන්න ඕන. අපි නිතරම කියන්නේ භාවනාව කියන එක මේ එක තැනක වාඩි වෙලා S2 පියාගෙන කරන එකක් හැටියටමනේ හුඟ දෙනෙක් හිතාගෙන තියෙන්නේ. ඇත්තටම අපේ භාවනාව පිළිබඳ ලොකු වැරදි අදහසක් ඒක. භාවනාවක මූලික ලක්ෂණ 3ක් තියෙනවා භාවනාවේ. පළවෙනි එක සතිමත් බව. සතිය කියන එක දැන් අපි දන්නවනේ. මේ වර්තමාන මොහොතේ තමන් පිළිබඳ අවදිමත් භාවය. මම දැන් කොතනද ඉන්නේ? ඊළඟට මම දැන් මේ මොහොතේ මම කවුද? මගේ භූමිකාව මොකක්ද? ඊළඟට දැන් මම මොනවද මේ කරමින් ඉන්නේ? ඔන්න ඔය වාක්‍ය තුන අපිට පාඩම් කරගන්න තරම් වටිනවා. දැන් මම කොතනද ඉන්නේ? දැන් මම කවුද? දැන් මම මොනවද මේ කරමින් ඉන්නේ? කියමින් ඉන්නේ, හිතමින් ඉන්නේ කියලා. එතකොට දැන් වර්තමානයේට අපි අවදිමත්. වර්තමානයේ තුල අවදිමත් භාවයකින් ඉන්නවා. අවධානයේ සහිතයි. ඒක අත්‍යවශ්‍යයි. කොතන හිටියත්, කොයි භූමිකාවේ හිටියත්, කොයි වැඩේ යෙදිලා හිටියත් Taman දන්නවා මම කොතනද? මම කවුද? මම මොනවද මේ කරන්නේ කියලා. ඊළඟට දෙවෙනි කාරණේ ඔය සතිනේ පළවෙනි එක, දෙවෙනි එක සම්පජානකාරී. සෝදිසිමත් බවක් නිතරම තියෙනවා. සෝදිසිමත් බවක්. ඒ සෝදිසිමත් බව තියාගන්නේ පළවෙනි එක හොඳ නරක පිළිබඳව. කල යුත්ත නොකල යුත්ත සදාචාරයේ දුරාචාරයේ කියලා අපේ ආචාර ධර්මීය පක්ෂය තියෙනවා. ඒ ගැන සෝදිසිමත් වෙන්න ඕන අපි. වර්තමාන මොහොතේ. ඊළඟට තවත් දේවල් තියෙනවා අනතුරු, බාධක වගේ දේවල් ගැන සෝදිසිමත් වෙන්න ඕන. එතකොට මේ සම්පජානකාරී ගුණය, ඒ ගතිය, සෝදිසිමත් බව අත්‍යවශ්‍යයි. ඒක පවත්වා ගන්න ඕන. ඊළඟට 3 වීරිය. ඔකට අපි කියන්නේ අවංක උත්සාහය කියලා. මොහොකටද මේ අවංක උත්සාහය දරන්නේ? අර වර්තමාන මොහොතේ Tamanගේ අතින් ප්‍රමාද දෝෂයක්, අඩුපාඩුවක්, වැරැද්දක් සිද්ධ වෙනවා නම් ඒක නිවැරදි කරගන්න Taman අවංකව උත්සාහවන්ත වෙන්න ඕන. ඒක එක පැත්තක්. ඊළඟට අර Tamanගේ යහපත පැත්තට වැඩිපුර නැමෙන්න, යොමු වෙන්න උත්සාහය තියෙනවා. ඒතකොට ඔහොමයි උත්සාහය. ඔය 3 නැවත මතක් කරොත් අවදිමත් බව, සෝදිසිමත් බව, උත්සාහවන්ත බව. ඔය 3 තමයි අපි වර්තමාන මොහොතේ නිතරම තියාගන්නේ. මේ තියාගත්තම ඒ 3 තියාගෙන ඒ කුසලතා තුනෙන් යුක්තව කරන ඕනෑම වැඩක් භාවනාවක් වෙනවා. ඒක ආර්ථික වැඩක් හරි, සමාජීය වැඩක් හරි, පාරිසරික කටයුත්තක් හරි, ආගමික කටයුත්තක් හරි මොනවා හරි වේවා මේ ගුණාංග 3න් යුක්තව අපි මේක කරනවා නම් ඒක භාවනාවක් වෙනවා. මොකද ඒක නිවැරදි. ඒක යහපත්. ඒක තමන්ට අයහපතක් වෙන්නේ නැහැ. තව කෙනෙකුට අයහපතක් වෙන්නේත් නැහැ.
ඒතකොට භාවනාවෙන් උගන්වන්නේ ඒකනේ. මේ භාවනාවෙන් උගන්වන්නේ. ඒක නිසා අපේ මේ අසන්නෝ දැනටමත් සදහම් වරුණට සම්බන්ධ වෙලා ඉන්නේ නැත්තෝ දන්නවා. ඉතින් අපි මතක් කරන්නේ ඒකයි භාවනා කිව්වම විශේෂයෙන් පුරුදු පුහුණු වෙන්න එදිනෙදා ජීවිතේ කරන කියන දේවල් සිහි නුවණින් වීරියෙන් යුතුව කරන්න. ඒකයි තියෙන්නේ. එතකොට තමයි අපි භාවනාවේ හරි තැනට ආව වෙන්නේ. හොඳයි. ඔය කෙටි මතක් කිරීමක් කරේ අපි යමු අපේ භාවනාවේ මූලික අංශ තුනට සීල භාවනා, සමාධි භාවනා, ප්‍රඥා භාවනා වශයෙන්. සීලය හොඳට අවබෝධ කරගෙන ඒක වැඩි දියුණු කරගන්න එක. සමාධිය මොකක්ද කියලා තේරුම් අරගෙන ඒක වැඩි දියුණු කරගන්න එක. ප්‍රඥාව කුමක්ද කියලා තේරුම් අරගෙන ඒක වැඩි දියුණු කරගන්න එක. ඒක තමයි භාවනාව. මේ තථාගත ධහමේ බුදු දහමේ උගන්වන භාවනා කියලා කියන්නේ. එතකොට ඔතනින් අපි නිතරම ප්‍රමුඛතාවය දෙනවා සීලයට. සීලයට. ඒකේ තියෙනවා කොටස් කීපයක්. පළවෙනි කොටස අපි දන්නවා ආභිසමාචාරික සීලය. ඒක ඒ තැන ඒ අවස්ථාවේ ඒ කාර්යයට අනුකූලව අපි එතෙන්ට අදාළ ආචාර ධර්මය, සාර ධර්මය, ගුණ ධර්මය, නීතිය, රීතිය, සම්මුතිය, විවස්ථාව, සිරිත විරිත දැනගන්න ඕන. දැනගෙන ඒක අනුගමනය කරන්න ඕන. එතකොට ඒ සීලයේ කොටස රැකෙනවා. මොකටද? එහෙම නොවුනොත් යම්කිසි අප්‍රසන්නතාවයක් අපේ ජීවන වටපිටාවේ ගොඩනැගෙනවා. ඒක වළක්වන්න. ඒ කොටස අපි හඳුන්වන්නේ ආභිසමාචාරික සීලය. ආභිසමාචාරිකා සික්ඛා පාලි භාෂාවේ. දෙවෙනි කොටස අපි හඳුන්වන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාව සාමාන්‍යයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ආදි මජ්ජ පර්යෝසాన කියලා. මුල මැද අග කියන එකයි සිංහලෙන්. ආදි කියන්නේ මුල, මජ්ජ කියන්නේ මැද, පර්යෝසాన කියන්නේ අග. ඔහොම බෙදන්න පුළුවන්. ආදිම කොටසට, මුල්ම කොටසට විශ්වාචාර ධර්ම අයිති වෙනවා. විශ්වාචාර ධර්ම කිව්වම ශික්ෂාපද 9ක් පෙන්නනවා. බුදුදහමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුනට අයිති ශික්ෂා 8. ඊළඟට සුරාමේරේ, මජ්ජපමාදට්ඨාන, වේරමණී කියන ශික්ෂාපදයයි 9. ඔය 9 සාමාන්‍යයෙන් විශ්ව මට්ටමින් පිළිගන්න. විශ්ව මට්ටමින් කියන්නේ ලෝකයේ සියලුම තැනකදී, කවර තැනකදී වුණත් මිනිස්සුયો මේ ආචාර ධර්ම කඩ නොකළ යුතුයි කියලා පිළිගන්න. ඒක නිසා අපි ඒවට විශ්වාචාර ධර්ම කියලා කියනවා. ඒ ටික ආදි මේ බ්‍රහ්මචර්ය සීලේ මුල් කොටස. ඊළඟට තියෙනවා නෙක්ඛම්ම ශික්ෂා කියලා කොටසක්. ඒව ඉතින් විශ්ව මට්ටමින් පිළිගන්නේ නැහැ. මේ කැමැත්තට අනුකූල දේවල්, කාම වස්තු සහ කාමී ක්‍රියා කියලා කොටසක් තියෙනවා. ඇහැ කන නාසය දිවකය කියන පංචේන්ද්‍රයන්ට අදාළව ක්‍රියාත්මක වෙන. අන්න ඒ වයින් පුළුවන් තරම් දුරස්ථභාවයක් තබා ගැනීම. හැබැයි මේ දුරස්ථභාවය හුඟක් අය පිළිගන්නේ නැහැ. හුඟක් අය උත්සාහ කරන්නේ මේ පංචකාම කාම වස්තු සහ කාමී ක්‍රියාවල පුළුවන් තරම් යෙදෙන්න. මිත්‍යාචාරයෙන් තොරව යෙදෙන ක්‍රම හදාගෙන ඒවා ප්‍රවර්ධනය කරමින් වැඩි දියුණු කරමින් යන ගමනක ඉන්නේ. ඉතින් ඒකයි ඉතින් නමුත් බුදුදහමේ මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන ඇත්තන්ට පෙන්වලා දීලා තියෙනවා මේ නෙක්ඛම්ම ශික්ෂා කොටස. ඒකයි තියෙන්නේ. ඒක හරිය වටින එකක්. බොහොම වටිනවා. අපි මේ කාමයට වැටුනම කාම වස්තු සහ කාමී ක්‍රියාවන් පසුපස අඹා යනකොට ගොඩක් අර්බුද පැන නගිනවා. ආර්ථික අර්බුද නේ. මිල මුදල් හිඟතාවය එනවා. ඊළඟට සමාජීය අර්බුද, පුද්ගල සම්බන්ධතාවල ගැටලු පැන නගිනවා. කාමයට ලොල් වුණාම. ඊළඟට පරිසරයට විශාල හානි වෙනවා. අපේ කැමැත්තට අනුව යම් යම් දේවල් සකස් කරනකොට, නිර්මාණය කරනකොට අපේ හිතේ තියෙන විදිහට ඒවා පරිසරයෙන් අපි උකහා ගන්නවා, පාරිසරික හානියක් වෙනවා.
පරිසරයේ දූෂණය වෙනවා සමහර වෙලාවට. ඒ වගේ දේවල් වෙනවා. ඒක නිසායි බුදුදහමේ නෙක්ඛම්මයක් උගන්වන්නේ. මේක හරි වටිනවා නූතන ලෝකයේට නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරන්න පුළුවන් නම් හුඟක් අරුබුද ජය ගන්න පුළුවන්. ඒ නිසා සීලේ බ්‍රහ්මචර්ය සීලයේ දෙවෙනි කොටස නෙක්ඛම්ම ශික්ෂා. ඊට පස්සේ එතනින් එහාට බ්‍රහ්මචර්ය පරියෝසානයේ කොටසට ගියාම තියෙන්නේ ශික්ෂා පද නැහැ. ප්‍රඥාවෙන් තේරුම් අරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව කරන දේවල්. පුංචි පුංචි දේ ගැන පවා සැලකිලිමත් වීම. කුද්ධානුකුද්දක කියලා කියනවා, අනුමත්ත වජ්ජ කියලා කියනවා. කුඩා කුඩා දේවල් ගැන සැලකිලිමත් වීම. ওই විදිහට අපි භාවනාවේ මුල් කොටස වෙන්නේ මේ සීල භාවනාව. ඉතින් අපි ඕවා ගැන ගොඩක් දේ කතා කරලා තියෙන නිසා වැඩි විස්තර දැන් කතා කරන්නේ නැහැ. අපි මේ ශික්ෂා ටික නැවත මතක් කරගමු. ඊළඟට මම ආරාධනා කරනවා මේ නව වර්ෂයේ කියන අදහසත් ඉස්සරහින් තියාගෙන මේ වර්ෂයේ අපි මේ සීලය සමාදන් වෙලා නැති ඇත්තෝ සමාදන් වෙන්න. සමාදන් වෙලා උත්සාහ කරන්න මේ ශික්ෂා පද ටික රකින්න. මේ අලුත් අවුරුද්දේ නව වර්ෂයේ කලින් අවුරුද්දට වඩා සීලවන්ත වෙනවා කියලා අදිෂ්ඨානයක් තියාගන්න. කලින් අවුරුද්දට වඩා සමාධිමත් භාවය ඇති කරගන්නවා. කලින් අවුරුද්දට වඩා ප්‍රඥාවන්ත භාවය ඇති කරගන්නවා කියලා. එහෙම වුණොත් අපේ නව වර්ෂය යහපත් වෙයි. ඒක නිසා සමාදන් වෙලා නැති ඇත්තෝ සමාදන් වෙන්න. අපි එහෙනම් වෙනදා වගේම පළමු කොට සීලාවර්ජනය කරමු. හැම දිනම මාස සමග එකට සීලාවර්ජනයට එකතු වෙමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලාවර්ජනේ විශ්වාචාර ධර්ම. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නික්කම්ම ශික්ෂා. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසෝක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. හැම දිනම මේ උතුම් ආර්ය ශීලයේ කුසල සීලය පුළුවන් තරම් වර්ධනය කරගන්න අදිෂ්ඨාන කරන්න. ඒක තමයි සීල භාවනාව. ඉතින් හොඳයි. අපේ ආර්ය ප්‍රතිපදාවේ භාවනාවේ ප්‍රධාන කොටසක් වෙනවා ඔය සීලය. ඉතින් ඒක නිසා දැන් ඒ ගැන අවබෝධයක් තියෙනවා හැම දිනාටම, තේරුමක් තියෙනවා. ඒකේ අවශ්‍යතාවය වැටහෙනවා. උපයෝගීතාවයේ අදාළත්වයේ කාටත් තේරෙනවා. එහෙමනම් මේක පෞද්ගලිකව තමන් කැප වෙලා අනිත් එක්කෙනා කොච්චර දුරට මේ ආචාර ධර්ම, සාර ධර්ම රකින්නවද කියන එක ගැන අවධානය යොමු කරනවට වඩා පළමුවෙන් තමන් මේ ප්‍රතිපදාවේ පිහිටා සිටීමයි වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කළෙත් එහෙමයි. අත්තානමේව පඨමං පතිරූපේ නිවේසේ කියලා. පඨමං පළමු කොට පතිරූපේ සුදුසු ප්‍රතිපත්තියේ යහපත් ප්‍රතිපදාවේ අත්තානං ඒව නිවේසයි. තමන් පිහිටලා කටයුතු කරන්න. දෙවනුව අතඤ්ඤ අනුශාසෙයි. අනිත් අයට ඒව ගැන කියලා දෙන එක, අවබෝධ කරලා දෙන එක දෙවෙනි කාරණේ. එතකොට අපි එහෙමයි අපි පළමු කොට අපේ ප්‍රතිපත්තිය තුළ අපි පිහිටා කටයුතු කරනවා. දෙවනුව අනිත් අයට ඒකේ වටිනාකම තෝරලා දෙනවා. ඉතින් එහෙම තමයි මේ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව. බුද්ධ ශාසනය යන්නේ, ආර්ය සමාජය තුල යන්නේ, සංඝ සමාජය තුල යන්නේ මේ කල්යාණ මිත්‍ර වැඩපිළිවෙල. කල්යාණ මිත්‍රයා කිව්වම නිතරම අපිට අඳුන ගන්න පුළුවන් එයා හරි ප්‍රතිපත්තියේ ඉන්නවා පළමු කොට. ඉඳගෙන තමයි අනිත් එක්කෙනාට මඟ පෙන්වන්නේ. ඒකයි කල්යාණ මිත්‍රයෙක් අඳුන ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒකයි. හොඳයි. ඔය අපි සීලය ගැන කතා කරේ. දැන් අපි මේ දක්වා කතා බහ කරගෙන ඇවිල්ලා තියෙන කමඨහන් වලට අවධානය යොමු වෙනවා. ඒ අනුව අපි දැන් මහා සතිපට්ඨාන දේශනාව ඉදිරියෙන් තියාගෙන එහි ඇතුළත් වෙන කමඨහන් තමයි අපි දැන් සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට මහා සතිපට්ඨාන දේශනාව බොහොම දීර්ඝ දේශනාවක්. කමඨහන් රාශියක් ඇතුළත් වෙලා තියෙනවා. කමඨහන් කියන්නේ කුසලයේ වඩා ගැනීමට අදාළ ක්‍රියාකාරකමටයි කමඨහන කියලා කියන්නේ. එවැනි ක්‍රියාකාරකම් කමඨහන් රාශියක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අපි එකින් එක කතා කරගෙන ඇවිල්ලා තියෙනවා. මුල්ම කමඨහන් තුන අර සති සම්පජඤ්ඤ විරිය කියන මූලික කුසලතා වර්ධනය කරගන්න අපිට දීපු කමඨහන් තුන. මතකයිනේ? ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති. ඉතින් මේ තුنين අපි වර්ධනය කරගන්නේ අර අවදිමත් බවයි, සෝදිසිමත් බවයි, වීරියවන්ත බවයි. ඔය තුන තියෙනවා නම් අපිට මේ මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්. ඔය තුන නැතුව නම් බෑ.
ඒක නිසා අපි නිතරම මතක් කරනවා මේ සතිය දියුණු කරගන්න. සිහිය දියුණු කරගන්න. ඔය කමඨහන් තුන හොඳටම ප්‍රමාණවත්. ඉතින් සිහිනුවන වීරිය තියෙන කෙනාට එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ විදර්ශනා කමඨහන් ඉදිරිපත් කරනවා. කායානුපස්සනාව මුලටම තියෙන්නේ මේ කය මූලික කරගත්ත රූප ධර්මවල යථා ස්වභාවය අවබෝධ කරගන්න අවශ්‍ය කමඨහන්. පටිගූල මනසිකාර, ධාතු මනසිකාර, සීවතික මනසිකාර වශයෙන්. ඊළඟට රූප පැත්තෙන් එනෝ නාම පැත්තට. ඒ කියන්නේ කය පැත්තෙන් හිත පැත්තට එන. හිත හදන වැඩපිළිවෙල. ඒකෙදි මුලටම එන්නේ වේදනා. එහෙමනේ නාම ධර්ම පටන් ගන්න හැමතිස්සෙම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරකය. එතකොට වේදනානුපස්සනා දෙවෙනි අනුපස්සනාව. ඉතින් ඒකෙදි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් අපි යම්කිසි වින්දනයක් ලබන අවස්ථාවේ ඒ වෙන අවදිමත් වෙලා සෝදිසිමත් වෙලා වීරියවන්ත වෙලා අර විඳීමත් එක්ක ඇති කරගන්නා වූ බැඳීම කෙලෙස් ඇති කරගන්න නැතුව විඳින්න පුරුදු කරනවා. ඒක හොඳ දියුණු තත්ත්වයක් මිනිස්සෙක්ගේ. ඊළඟට වේදනානුපස්සනා ළඟට චිත්තානුපස්සනා. දැන් අපි ඉන්නේ ඔන්න ඔය කොටසේ. චිත්ත කියන්නේ අපිට ඇති වෙන සිතවිලිනේ හැඟීම්. ඒවටනේ චිත්ත කියන්නේ. චෛතසික, චේතනා, චිත්ත, විතක්ක ඔය වගේ වචන යෙදිලා තියෙනවා. අපේ හිතේ ඇති වෙන අදහස්, හැඟීම්, අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා, මානසික සැලසුම් ඔය ඔක්කොටම අපි පොදුවේ චිත්ත කියනවා. චිත්ත අනුපස්සන. ඒවා දහමට අනුව දකින්න පුරුදු වෙනවා. දහමට අනුව දකිනවා කියන්නේ මොකද්ද? යම් කිසි හේතුවක් නිසා හට ගන්නවා. පවතින හේතු ඇතිතාක් පවතිනවා. නැති වෙන්න හේතු යෙදෙනව නැති වෙනවා. ඒකයි ස්වභාවය. එහෙම දකින්න ඕන අපි. යම් කිසි සිතිවිල්ලක් ඇති වෙන්න හේතුව යෙදුනම ඒ සිතිවිල්ල ඇති වෙනවනේ. මොකක් හරි දැක්කම හිතෙනවා. එහෙම නැත්නම් මොකක් හරි කනට ඇහුනම හිතෙනවා. නාසයට ගඳ සුවඳක් දැනුනොත් හිතෙනවා. දිවට රසයක් දැනුනොත් හිතෙනවා. කයට පහසක් දැනුනොත් ඒ ඔස්සේ මොනාරි හිතෙනවා. මනසට යම් කාරණයක් වැටුණොත් ඒත් හිතෙනවා. ඔහොමයි හිතෙන්නේ. එතකොට හිතෙනවා කියන එක හේතුඵල ධර්මතාවයක් නේ. හේතුඵල ධර්මතාවයක්. එහෙමයි. එතකොට නාමයි රූපයි ක්‍රියාත්මක වීමෙන් තමයි මේ සිතිවිලි ඇති වෙන්නේ. එතකොට අපි මේ විදිහට දකින්න ඕන. ඊළඟට සිතිවිල්ලක් ඇති වෙලා සමහර විට බොහොම ටික කාලෙකින් නැති වෙලා යනවා. යම්කිසි අදහසක් ඇති වෙලා නැති වෙලා යනවා. සමහරට මේ අදහස තව ටික කාලයක් පවතිනවා. සිහිපත් වෙමින් ඒක ගැන සිහිපත් කරනකොට ඒ අදහස ගැන කතා කරනකොට ඔන්න ඒ අදහස තව ටික කාලයක් පවතිනවා. ඒක ඒ පවතින හේතු ඒව තමයි. යම්කිසි අදහසක් ටික කාලයක් පවතින හේතු වෙන්නේ ඒ අදහස නැවත නැවත මතක් කරගන්නේ. ඊළඟට සමහරට මේ අදහස ගැන කතා කරනවා අපි තව එක්කෙනෙක් එක්ක. දන්නවද මට මෙහිම අදහසක් තියෙනවා. මෙහිම කරන්න හිතිලා තියෙනවා. මේ වැඩේ මට නොකරන්න හිතිලා තියෙනවා. මේක මට නවත්තන්න හිතිලා තියෙනවා. මට හිතෙනවා මේක හොඳ නෑ. කියලා ඔහොම අපේ අදහස් අපි අනිත් අයත් එක්ක කතා කරනවා. කතා කරනකොටත් මේ අදහස කාලයක් පවතිනවා. මතකේ රැඳෙනවා. එතකොට ඒව තමයි පවතින හේතු. ඊළඟට අදහස නැති වෙලා යනවා. නැති වෙන්න හේතු එක්කෝ ඒ අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් ඇවිල්ලා නැති වෙලා යනවා. එහෙම නැත්නම් අර පවතින හේතු අපි කතා කරානේ. පවතින හේතු නැත්තම් නැති වෙලා යනවා. ඒ කියන්නේ අපි ඒක නැවත නැවත මතක් කරන්නේත් නැත්තම්. ඒ අදහස ගැන නැවත නැවත කතා කරන්නේත් නැත්තම් ඒ අදහස බොහෝ වෙලාවට අපි කියන්නේ අමතක වෙලා යනවා කියලා. නැති වෙලා යනවා. ওই විදිහට මේ සිතිවිලි, චිත්ත, චේතනා හට ගන්න විදියක් තියෙනවා, පවතින විදියක් තියෙනවා, නැති වෙලා යන විදියක් තියෙනවා. ඕක චේතනාවලට විතරක් අදාළ කාරණයක් නෙමෙයි. කොයි ධර්මතාවයටත් ඕක පොදුයි. ඒ ධර්මතාවය රූප ධර්මයක් වුණත්, නාම ධර්මයක් වුණත්
ඒ ධර්මතාවයේ හටගන්න හේතුව යෙදුනම හටගන්න. ඊළඟට පවතින හේතු තියෙනවා නම් පවතිනවා. නවතින හේතු යෙදුනම නවතිනවා. එතකොට හටගැන්ම පැවැත්ම නැවැත්ම හැම දෙයකටම පොදුයි. අර පැවැත්ම සමහර වෙලාවට කෙටි වෙන්නත් පුළුවන්, දිගු වෙන්නත් පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් මේ හට ගැනීම, පැවතීම, නැතිවීම ඒක හැම ධර්මතාවයකටම පොදුයි. එතකොට අපේ සිතිවිලි වලටත් ඒක පොදුයි. ඒතකොට අපි දකින්න ඕන මේ සිතිවිලි හට ගන්නවා, පවතිනවා, නවතිනවා, නිමා වෙනවා දකින්න ඕන. ඒක තමයි මේ චිත්තානුපස්සනාවේ පළවෙනිම ලක්ෂණය. ඊළඟට මේ සිතිවිලි අපි වර්ගීකරණය කරගත්තනේ. පුණ්‍ය සිතිවිලි, පාප සිතිවිලි, කුසල සිතිවිලි, අකුසල සිතිවිලි කියලා ඕක අපි කවුරුත් දන්න කාරණයක්. ඇයි එහෙම වර්ගීකරණය කරගත්තේ? මේන් එක කොටසක් තියෙනවා හානි කරයි. Tamanට අහිත පිනිස පවතිනවා. අනිත් අයට අහිත පිනිස පවතිනවා. ඒ තමයි අර පාප අකුසල කියලා අපි හඳුන්වන සිතිවිලි. ද්වේෂය, තරහ, මනාපය, රාගය, වෛරය, ඊර්ෂ්‍යාව වගේ නේ? මක්ක පලාස, ඉස්සා, මච්චරිය, සාටෙය කියලා ඔහොම පාලි භාෂාවෙන් කියලා තියෙන්නේ. අපි දන්නවා ඒවා හානි කරයි. ඒක අපේ අභ්‍යන්තරයේ තියෙනකොට අපිත් නිකන් දැවෙනව තැවෙනව. ඔය අකුසල සිතිවිලි තියෙනකොට බලන්න. හොඳට සිහිය උපද්දලා බැලුවොත් අපිට තේරෙනවා අකුසල සිතිවිල්ලක් තියෙනකොට අපි ඇතුලෙන් දැවෙනව තැවෙනව. එහෙමයි. පුණ්‍ය සිතිවිල්ලක්, කුසල සිතිවිල්ලක් තියෙනකොට එහෙම නෑ. බොහොම සතුටක් තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරගන්නකම් පොඩි අපහසුතාවයක් වගේ තියෙනවා. නමුත් ඒක එතන තියෙන්නේ පුණ්‍ය සිතිවිල්ලක්, කුසල සිතිවිල්ලක් තියෙනකොට අපේ අභ්‍යන්තරයේ සතුටක් තියෙනවා. ඊළඟට මේක ක්‍රියාත්මක වෙන පක්ෂයේ බලමු. පාප අකුසල සිතිවිල්ලක් ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ? වචනෙන් සහ ක්‍රියාවෙන් හානියක් නේ. අයහපතක් නේ. ඊළඟට පුණ්‍ය කුසල සිතිවිල්ලක් ක්‍රියාත්මක වුණොත් යහපතක් නේ. සුබ සාධනයක්, සුබ සිද්ධියක් වෙන්නේ නේ. අන්න බලන්න. එහෙනම් මේ චිත්තානුපස්සනාවක් උගන්වන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ අපේ සිතිවිලි දිහා බලන්න පුරුදු වෙන්න. මේ සිතිවිලි තමයි කර්ම වෙන්නේ, ක්‍රියා බවට පත් වෙන්නේ. ඒක නිසා ක්‍රියාත්මක වෙන්න පෙර අකුසල පාප ගණයට අයිති සිතිවිලි අපි බැහැර කරගන්න ඕන. කොහොමද බැහැර කරන්නේ? කොහොමද බැහැර කරන්නේ? මේ රෙද්දක් හොදනවා වගේ, කොස් අරන් අතු ගාලා දානවා වගේ. ඒ විදිහට පුළුවන්ද? එහෙම බෑ සිතිවිලි අයින් කරන්න. ඒකට තියෙන ක්‍රමය තමයි ඒ සිතිවිල්ලේ ආදීනවය, විපාකය හොඳට නුවණින් මෙනෙහි කරන්න. සිතිවිල්ලේ සහ ඊට අදාළ ක්‍රියාවේ, චේතනාවේ, කර්මයේ. චේතනාවටනේ අපි සිතිවිල්ල කියන්නේ. ඒක ක්‍රියාත්මක වෙන අවස්ථාවනේ කර්මය කියන්නේ. ඒ දෙකේම ආදීනව. ආදීනව කියන්නේ ඒ දෙකේම අයහපත. ඊළඟට කර්මයේ විපාකය. අපි කර්මයක් කරොත්, පාප අකුසල කර්මයක් කරොත් කම්මස්සක වෙනවා. කම්මස්සක, කම්ම දායාද, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ. යං කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සති. දායාදකාරය, උරුමකාරය වෙනවා අපි. අපි කරන පව්, පාපේ, අකුසලේ අයිතිකාරය වෙනවා. සමහර වෙලාවට සමහරව පව් අකුසල් කරලා ඉතින් නීතියෙන් එහෙම පිට පැනලා ඉන්නවා. ඒ නීති එහෙම මගහැරලා ඉන්නවා නේ. හැබැයි කවදාවත් ඒකේ කර්ම විපාකයෙන්, කර්මඵලයෙන් එහෙම ගැලවෙන්න බෑ. නිවන් දැකලා අරිහත් භාවයටපත් වුණොත් එතනින් පස්සේ පුද්ගලයා අවසන් නිසා කර්මඵල විඳීමක් නැහැ. එතනින් මෙහා පැත්තේ රහත් උනත් ගෙවන්න වෙනවා. ඒක නිසායි මේ අයහපත් කර්ම, අයහපත් ක්‍රියා නොකරන්නේ. ක්‍රියාවට, කර්මයට මූලික වෙන්නේ චේතනාව. චිත්තය. ඒක නිසා අපි චිත්තය පිරිසිදු කරගන්න. ඉතින් අපි මේ වෙනකොට චිත්තානුපස්සනාවේ අර කමඨහනේ තියෙන සිත් අවස්ථා 16ක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරානේ. සරාග, විතරාග, සදෝස, විතදෝස, සමෝහ, විතමෝහ, සංකිට්ත, වික්කිට්ත. ඔයාට අපි කතා කළා.
තව 8ක් තියෙනවා. අපි බලමු කලබල නැතුව මේ සිත ගැන අධ්‍යයනය සීරුමාරුවට කරන්න ඕන. කලබලයක් නැතුව. දැන් අපි ඔය මුලින් කියපු සිත් අවස්ථා 8 සාමාන්‍යයෙන් අපේ ඇති වෙන සිත් අවස්ථා. ওই අවස්ථා පහු කර කෙනෙක් එනවා ටිකක් දියුණු අවස්ථාවකට. දියුණු අවස්ථාවකට. ඒ කියන්නේ කුසල් වඩන කෙනෙක් බවට පත් වුණාම එයාගේ සිත් අවස්ථා 8ක් පෙන්වනවා. හැබැයි මේ 16යි කිව්වට සිත් අවස්ථා 16යි තියෙන්නේ කියලා ගන්න හිතන්න එපා. උදාහරණ වශයෙන් බුදුරජාණන් වහන්සේ කීපයක් පෙන්වනවා. එහෙනම් පෙන්නගෙන යද්දි 16ක් වෙලා තියෙනවා. ඔන්න දැන් ඊළඟ 8ට යමු නාම තියෙන්නේ. ඊළඟ 8 තියෙන මුල් දෙක මහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තං කියලා. මහග්ගත කියන්නේ මොකද්ද? මේ pāli වචන අපි පොඩ්ඩක් තෝරගන්න ඕන. අග්ගති කියන්නේ වටිනා කියන එකනේ. මහග්ගති කියන්නේ ගොඩක් වටිනවා කියන එකනේ. මහාර්ග කියලා අපි කියන්නේ. මහ ගොඩක් වටිනවා කියන්නේ. දැන් මොකද්ද මේ හිතේ තියෙන ලොකු වටිනාකම? මහග්ගතං චිත්තං. ඒ තමයි අර ඕලාරික මට්ටමේ කෙලෙස් අඩු වෙලා ගිය හිත. දැන් අපි ඔය හිත දිහා බලලා අපේ හිතේ ඇති වෙන ওই රාග දෝෂ මෝහ සිතිවිලි දකින මට්ටමට ඇවිල්ලා අපි දැන් ඒවා පාලනය කරගන්න මට්ටමට ඇවිල්ලා ඒවා දැන් යටපත් කරගන්න අපිට පුළුවන් මෙල්ල කරගන්න පුළුවන් අන්න ඒ මට්ටමේ හිතට අපි කියනවා මහග්ගත කියලා. අපිට පුළුවන් නරක හැඟීමක් ආපුවම පාලනය කරගන්න. මොකද ඒක දකින්නවා වහාම සතිය තියෙනවනේ සිහිය තියෙනවනේ. සිහිය තියෙන කෙනා Tamanට නරක අදහසක් ආපු ගමන්ම දකින්න. ඉන්න පුළුවන් එහෙම. හැබැයි එයා දියුණුයි. දියුණුයි කියලා කියන්නේ ඒ අදහස එනකොටම දකිනවා. දැකලා දැන් එයාට ඒක පාලනය කරගන්න පුළුවන්. ඒක අඩුම ගානේ මෙල්ල කරලා යටපත් කරලා ඒ විලාවට හරි මේ යටපත් කරලා තියාගන්න පුළුවන්. එන්න ඒ මට්ටමේ සිතක් හඳුන්වනවා මහග්ගතං චිත්තං කියලා. අකුසල සිතවිල්ල දකිනවා මෙල්ල කරගන්න පුළුවන් පාලනය කරගන්න පුළුවන්. මහග්ගතං චිත්තං මහ වටින කෙනෙක්. එයා හිත පාලනය කරගත්ත කෙනෙක්. ඊළඟට ඕකේ ප්‍රතිවිරුද්ධයක් කියනවා අමහග්ගතං චිත්තං කියලා. සමහර වෙලාවට පොඩි අතපසු වීමක් වෙනවා. Tamanට අකුසල සිතවිල්ලක් ආපු බව දැක්කේ නැහැ. දැක්කේ නැහැ කියලා කියන්නේ ඒක දැනුන්නේ නැහැ. දැනුන්නේ නැතුව ගිහිල්ලා පොඩ්ඩක් ක්‍රියාත්මකක් වෙනවා සමහර වෙලාවට. ඒක තමයි අර මහග්ගත භාවයේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණය. පාලනය කරගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් 95%ක්ම යාට පුළුවන් සිතවිල්ල දකිනවා සිතවිල්ල පාලනය කරගන්න පුළුවන්. මේක හොඳට බලන්න වෙනදට වඩා ඔය ඇත්තන්ට දැන් පුළුවන් Tamange සිතවිලි දකින්න. එන හැඟීම් පාලනය කරගන්න පුළුවන්නේ. හැබැයි කලාතුරකින් පාලනය කරගන්න බැරි වෙලා එක්කෝ වචනයක් කියවෙනවා. එහෙම නැත්නම් ඔය පොඩි නසුදුසු වැඩක් කෙරෙනවා. අන්න ඒ අවස්ථාව අමහග්ගත කියලා කියන්නේ. සිතවිල්ල දැක්කෙත් නෑ පාලනය කරගන්නත් බැරි වුණා. අමහග්ගත. එතකොට මහග්ගත කියන්නේ අකුසල සිතවිල්ල දකින අකුසල සිතවිල්ල පාලනය කරගන්න පුළුවන් මට්ටම. එතකොට චිත්ත පැත්තෙන් සිත පැත්තෙන් අපි දියුණු වෙලා. ගොඩක් ඉස්සරහට ඇවිල්ලා දැන් හොඳට සිතවිලි පේනවා පාලනය කරගන්නත් පුළුවන්. අන්න ඒ මට්ටමට ආපු අවස්ථාව අපි හඳුන්වන්නේ මහග්ගතං චිත්තං. මහ වටින හිතක් තියෙන කෙනෙක්. හැබැයි ওই මහ වටින හිත මහග්ගත චිත්තය අපි රැක ගන්නවා. ඕක කුසලයක්නේ. කුසලයක් අපි වඩාගත්ත කුසලයක්. ඕක රැක ගන්න ඕන. ඕකට ඉතින් උත්සාහයක් තියෙන්න ඕන. ඔය හිත අවුල් කරගන්න නැතුව හිත නරක කරගන්න නැතුව ඉන්න කියලා අපි කියන්නේ. ඒකයි. ඉතින් පොඩ්ඩක් හරි අමහග්ගත වුණොත් අර පොඩි අතපසු වීම ප්‍රමාද දෝෂයක් වුණත් හැබැයි ඒකට පසුතැවෙ වෙන්න හොඳ නැහැ. අපි කුසල් වඩාගත්ත ඇත්තන්ගේ දිරිදක් තියෙනවා. ඒ කුසලය ගැන නිත්‍ය සංඥාවක් තියාගන්න. ඒක වෙනස් වෙන්න බෑ. ඒක එහෙමමයි. ඒ විදිහටම තියෙන්න ඕන කියලා නෑ. සමහරට පොඩි අතපසු වීම වෙනවා. එතකොට මොකද කරන්නේ? එතකොට ඒක ගැන පසුතැවෙන්නේ නැතුව අර මහග්ගත භාවයේ නැති වෙලා
අපි හිතමු පොඩි වචනයක් කියවුණා කියන්නකෝ කාට හරි. රළු වචනයක් කියවුණා. එහෙම නැත්නම් ඔය අපහාසාත්මක වචනයක් කියවුණා කියලා හිතන්නකෝ. ඔන්න කියවුණු ගමන්ම Tamanට තේරෙනවා Tamanගේ අතින් වැරද්දක් වුණා කියලා. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් හරි ලේසි සමාව ගන්න. සමාව වෙන්න මට මේ වචනේ මං එහෙම හිතලා මතලා කිව්ව එකක් නෙමෙයි. හිත රිදුනා නම් ඒක ඔබට අපහසුතාවයටපත් වුණා නම් මට සමාව වෙන්න. ඊළඟට මොන හරි තව කෙනෙකුට එහෙම දෙයක් වෙන අපහසුයක් වෙන ක්‍රියාවක් කරුණා කියලා හිතන්නකෝ. ඒක මේ හිතාමතා කරා නෙමෙයි. අර මහග්ගත චිත්තේ පොඩි වෙලාවකට අමහග්ගත වුණා. එහෙම වෙනවනේ. හොඳට බලන්න. එහෙම වෙනවා. ඉතින් එහෙම වුණා නම් මොකද කරන්නේ? සමා වෙන්න. මගේ අතින් මේක වුණා මට සමා වෙන්න. මොකක් හරි මං ඒ වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවා නම් මං ඒක කරන්න. එච්චරයි. එතකොට අර Taman ඉස්සරහට යනවා. එහෙම නැත්නම් අපි හිතමු ওই වගේ ප්‍රමාද දෝෂයක් වුණාම අපි ඒක හංගන්න උත්සාහ කරනවා නම් ඒක නෑ ඒක එහෙම නෙවෙයි කියලා තර්ක කරන්න යනවා නම් කවදාවත් ඒ පුද්ගලයා දියුණු වෙන්නේ ආධ්‍යාත්මිකව. හුඟක් අයගේ තියෙනවා Tamanගේ අතින් වෙච්ච වැරද්ද පිළිගන්නේ. ඒක වැරද්දක් නෙවෙයි කියන්න හරියට තර්ක ඉදිරිපත් කරනවා. එහෙම කෙනා කවදාවත් ආධ්‍යාත්මිකව දියුණු වෙන්නේ නෑ. බුදුහාමුදුරන්ගේ අවවාදයේ තමයි අච්චයන් අච්චේතෝ දිස්සා යතා ධම්මං පටිකරෝති. මේ pāli වාක්‍යයේ සිංහල තේරුම කියන්නම්කො. අච්චය කියලා කියන්නේ අන්නර ප්‍රමාද දෝෂය. අපි හොඳට මේ කුසලයේ වඩාගෙන යනවා. නමුත් පොඩි ප්‍රමාද දෝෂයක් වෙනවා. අච්චය. අච්චයන් අච්චේතෝ දිස්සා. ඒක ප්‍රමාද දෝෂයක් විදිහටම දකින්න. හිතාමතා දේශසහගතව රාගයෙන්, ද්වේෂයෙන්, මානෙන්, මදෙන්, iriසියාවෙන් කරපු වැඩක් නෙමෙයි. ප්‍රමාද දෝෂය. අච්චේතෝ දිස්සා යතා ධම්මං පටිකරෝති. අන්න දහමට අනුව පිළියම් කරනවා කියන්නේ. වචනේ කියුණා නම් සමා වෙන්න. ඒක තමයි දහමට අනුව පිළියම් කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් ක්‍රියාවක් වුණා නම් තව කෙනෙකුට හානි කර ඒක පිළිගන්න. ඒකට සමාව ගන්න. ඒකට මොකක් හරි ප්‍රතිකර්මයක් Tamanට පුළුවන් විදිහට කරන්න. මගෙන් වෙච්ච ප්‍රමාද දෝෂයට වැරද්දට මම මෙහෙම කරන්නම් කියලා. ඒක තමයි යථා ධම්මං පටිකරෝති කියන්නේ. ධර්මානුකූල පිළියම. උද්ධිහේසා භික්ඛවේ මස්මින්දා. ඒ පුද්ගලයා දියුණු වෙනවා අධ්‍යාත්මිකව. ඉතින් ඒකයි තියෙන්නේ. දැන් ඔන්න අද කතා කරේ මේ මහග්ගත චිත්තේ සහ අමහග්ගත චිත්තේ ගැන. ඔයිට වැඩි අපි සිත් ගොඩාක් අල්ලගෙන කතා කරන්න ඕනේ නැහැ. මහග්ගත චිත්තය කියන්නේ එතකොට Tamanට හොඳට මේක දකින්න පුළුවන්. මොකක්ද Tamanගේ මහග්ගත චිත්තය? තමා තුලින් දකින්න ඕන. භාවනාවේ හැටි එහෙමනේ. Tamanගේ චිත තමා තුලින් දකින්න ඕන. මොකද්ද දැන් Tamanගේ මහග්ගත චිත්තය? Tamanට අකුසල් සිතක් එනකොටම දැනෙනවා. ඒක පාලනය කරගන්නත් පුළුවන්. ඒකෙන් ක්‍රියාත්මක නොවි පාලනය කරගන්න පුළුවන්. මෙල්ල කරගන්න පුළුවන්. යටපත් කරගන්න පුළුවන්. ඒ අවස්ථාවේ ඉන්නවනම් එයාගේ චිත්තේ හඳුන්වන්නේ මහග්ගතං චිත්තං කියලා. මහා වටින හිතක් තියෙන කෙනෙක්. හැබැයි තාම සීලුම කෙලෙස් අයින් වෙලා නැහැ. හැබැයි හොඳ තැනකට ඇවිල්ලා. එතකොට අපි මහග්ගත චිත්තේ වඩන්නත් ඕන. වඩනවා කියන්නේ පුරුදු වෙන්න ඕන. අර අකුසල් සිත එනකොටම දකින්න හුරු වෙන්න ඕන. අර නිකන් අපි අර ඉන්නේ gedara dore සෝදිසියෙන් ඉන්නේ. මේ දවස්වල උඟක් ඔය කියලාත් තියෙන සෝදිසියෙන් ඉන්න කියලා. හොරමරකම් කරන අය මේ පිරිසක් දැන් එළියට දාලාලු. ඒටි ඒගොල්ලෝ සංවිධානාත්මකව ඒවක් කටයුතු කරනවා කියලා අපිට ඔය තොරතුරුත් ඇවිල්ලා දැන්. එතකොට අපි සෝදිසියෙන් ඉන්නේ. යانے නාය ගැන අපි දොර ආගුළු දාලාද රැයට බුදිය ගන්නකොට ඔය වගේ සෝදිසියකින් ඉන්නවනේ. අන්න ඒ වගේ මේ සෝදිසියෙන් ඉන්නේ Tamange හිතට අකුසල සිතවිල්ලක් එනවාද කියලා. පාප සිතවිල්ලක් එනවාද කියලා. සෝදිසියෙන් ඉන්න කෙනාට සතියෙන් ඉන්න කෙනාට එනකොටම පේන. දැන් ඒක මෙල්ල කරන්න පුළුවන්. ඒක ක්‍රියාත්මක නොකර යටපත් කරන්න වැඩපවත්වන්න පුළුවන්. ඉදිරියේදී තමයි ඒක සම්පූර්ණ ඉවත් කිරීම පිළිබඳ ප්‍රතිපදාව අපි කතා කරන්නේ. දැනට මෙල්ල කරගන්න, වැඩපවත්ව ගන්න. ක්‍රියාත්මක නොකර. අන්න මහග්ගත.
ඉතින් ඕක ප්‍රමාද දෝෂයකින් එහා මෙහා වෙන එක අමහග්ගත චිත්තය. ඔය චිත්ත අවස්ථා දෙක හොඳට තේරුම් අරගෙන බුද්ධිමත්ව චිත්ත අවස්ථා දෙකේ කටයුතු කිරීම ගැනයි අද අපි කතා කරන්නේ. මහග්ගතං චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති අමහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති කියන. ඒකයි. ඉතින් මම හිතන මේ කාරණේ අපේ කල්යාණ මිත්‍රයන්ට තේරුණා. දැන් අපි හිත ගැන කතා වෙන කාලේ. දැන් මේ යන්නේ චිත්තානුපස්සනාව. හිත ගැන අවදියෙන්, හිත ගැන සෝදිසියෙන්, හිත පාලනය කරගෙන, හිත මෙල්ල කරගෙන, හිත පිරිසිදු කරගන්නේ කොහොමද? සචිත්ත පරියෝදපනං කියන්නේ ඕක තමයි. ඒකයි. හොඳයි. අපි එහෙනම් අදට අපේ කමඨහන් සාකච්ඡාව ඔතකින් නිමා කරනවා. අපි මතක් කරනවා ඔබට දහම් පිළිබඳ ගැටලු, භාවනා ගැටලු තියෙනවා නම් මගේ පෞද්ගලික දුරකථන අංකය රංගන මහත්මයා මතක් කරා 071 808යි 6181. මම මැදිරිය දුරකථන අංකෙත් මතක් කරා. ඒ වගේම ඔය මගේ පෞද්ගලික දුරකථන අංකය තමයි අපි පාවිච්චි කරන මේ WhatsApp තියෙන්නේ. ලියන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. අපි මේ මාර්ගයේ ඉදිරියට යද්දී එහෙම අවශ්‍යයි. අපිට ඇති වෙන දහම් ගැටලු අපි සාකච්ඡා කරන්න ඕන. ප්‍රශ්න ගැටලු අහන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් සාකච්ඡා කරන මේ කතා කරන මමත් එහෙමයි. මගේ ගුරුවරයා එක්ක මම සෑහෙන කාලයක් ලොකු සංවාදයක හිටියා. උන්වහන්සේ දැන් නැහැ කවුරුත් දන්නේ. කටුකුරුන්දේ ඥානානන්ද කියලා හාමුදුරු කෙනෙක්. අප්‍රසිද්ධ ජීවිතයක් ගත කර මහ වටින කෙනෙක්. ඉතින් උන්වහන්සේ එක්ක ලොකු කාලයක් සංවාද කරා. උන්වහන්සේ අපිට කියලා තියුනේ හැම දෙයක්ම ගැටලුව සාකච්ඡා කරන්න. නැත්තම් මේ ගමන ඉස්සරහට යන්න බෑ. ඒකයි. ඒක නිසා අපි අසන්නන්ට අපේ වැඩසටහනට සම්බන්ධ වෙ නැත්තන්ට අපි ආරාධනා කරනවා. ඔබට තියෙන ප්‍රශ්න ගැටලු අපිට යොමු කරන්න. අපිට කතා කරලා ඒව සාකච්ඡා කරගන්න. දැනටමත් හුඟ දෙනෙක් කතා කරනවා මාත් එක්ක රංගනවත්. ඉතින් ඒක නිසා ඒක හොඳයි. අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණේ මතක් කරන ඊළඟට මේ අපි කරන මේ වැඩසටහන් YouTube එකට ඇතුල් කරලා තියෙනවා. YouTube එකට ගිහිල්ලා ඔබ සර්ච් කරනවා කියන්නේ හොයනවා කියන්නේ. හොයනකොට ඉස්සෙල්ලා ගහන්න සදහම් අරුණ කියලා. ඊළඟට 20යි 21 ගහන්න. එතකොට මේ අපේ දේශනා ටික ඔබට අහන්න පුළුවන්. එහි ප්ලේලිස්ට් එකට දාවන ලේඛනයේට ඇතුල් වුණාම ඒ දාවන ලේඛනයේ පිළිවෙලට තියෙනවා මේ අපේ සදහම් අරුණ කල්යාණ මිත්‍රයෝ ඒව පිළිවෙලට ඇතුල් කරලා තියෙනවා. එතකොට ඒව ශ්‍රවණය කරන්න. එක දේශනයක් නැවත නැවත ශ්‍රවණය කරන්න. නැවත නැවත ශ්‍රවණය කරපුවාෙන් තමයි මේක හොඳට තේරුම් යන්නේ. හොඳයි. එහෙමනම් අදට අපි අපේ සදහම් අරුණ නිමා කරනවා. ඉතින් මේ නව වර්ෂයේ සැලකිල්ලට ගත යුතු කරුණු කාරණාත් අපි හුඟක් මතක් කළා. ඉතින් අපි මේ වැඩසටහනට විශේෂ දායකත්වයේ සපයන ඇත්තෝ ගෞරවයෙන් මතක් කරන්න ඕන. අද 2022 වර්ෂයේ ජනවාරි මාසයේ 1 වෙනිදා සෙනසුරාදාව අපි අද පවත්වන්නේ පැවැත්වුවේ 25 වන භාවනා වැඩසටහන. ඉතින් අද අපේ වැඩසටහනට බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් ගෞරවයෙන් දායකත්වයේ සපයුවේ පල්ලේකැලේ ජනසවිගම අංක 24 පදිංචි නිශ්ශංක බණ්ඩාර මහත්මයා. එතුමා උදෑසනම 5ට විතර මං ඉන්න ස්ථානයටත් ගිහිල්ලා වාහනේ අරන් ගිහිල්ලා මාවත් එක්ක කරගෙන ආවෙත් එතුමාමයි. ඉතින් ඒ මහත්මයාත් ඒ වගේම එතුමාගේ භාර්යාව මදුභාෂිනී ගමනායක මහත්මිය දෙපළ අද වැඩසටහනේ දායකත්වයේ දරුවා. ඒ දෙපළටත් ඒ වගේම කුඩා දියණිය ජනවාරි මාසේ 7 වෙනි දිනට උපන්දිනයේ යෙදලා තියෙන වසර 13ක් සපිරෙන ලෙවන්‍යා බණ්ඩාර දියණියටත් ඒ වගේම මේ ඇත්තෝ හැදූ වැඩූ දෙමව්පියෝ දෙපාර්ශවයේ ආදී සියලු දෙනාටත් අපි පළමු කොට ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන් අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන් සිතක් සාන්තියක් යහපතක්ම වේවා කියලා. ඒ වගේම ධර්ම අවබෝධය වෙලා තමන් ගත කරන ජීවිත හොඳට දහමට අනුව දැනටත් ගත කරනවා. ඒ දහම් මඟ තවත් දියුණු කරගෙන ඉස්සරහට ගිහිල්ලා කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම සුජීවත්ව සිටින මේ දෙපළගේ මව්පිය පාර්ශවයේ සියලු දෙනාටමත් සියලු ඥාතීන්ටත් ආශිර්වාද කරනවා.
ඒ වගේම මියගිය දෙපාර්ශ්වයේ සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා. මෙම භාවනා වැඩසටහනට සවන් දෙන පින්වත් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම සද්ධර්මය අවබෝධ වෙලා මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අපිටත් කරුණාවෙන් ආශිර්වාද කරලා තියෙනවා මේ කටයුත්ත කරගෙන යාම පිළිබඳව ස්වාමින් වහන්සේට. ඒ වගේම මේ කටයුත්තට මූලිකත්වයේ අරගෙන කටයුතු කරන සදහම් අරුණ කල්යාණ මිත්‍රයන්ට විශේෂයෙන් ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවයේ මේ වැඩසටහන මෙහෙවන අංගන මහත්මයා ඇතුළු කඳුරට සේවයේ සියලුම කාර්ය මණ්ඩලයටත් මෙත් කරුණා සිතින් ආශිර්වාද කරන බව නිශ්ශංක බණ්ඩාර මහත්මයාත් මధుභාෂිනී ගමනායක මහත්මියත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබ දෙපළගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ඔබ දෙපළටත් කුඩා දියණියටත් තුනුරන්ගේ ආශිර්වාදයේ සැලසේවා. සියලු දෙනාටම ලැබුව නව වර්ෂය බුද්ධිමත්ව සිහිනුවණින් ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ අප මතක් කරලා දෙන බණ භාවනා කමටහන් වඩාගෙන හොඳින් සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි. සෝපත් වේවා.